දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ ඉතාමත් වැදගත් වෙච්ච මාතෘකාවක් සම්බන්ධයෙන්. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් මේ ගැන question එක අහලා තිබ්බා. ඉතින් කොහොමද ඔස්ට්‍රියාව වලට අපි PR apply කරන්නේ? කොහොමද අපි ඔස්ට්‍රියාව වල අපි PR එකට apply කළා? කොහොමද අපි ඔස්ට්‍රියාවේ job එකකට නැත්නම් ඒ වගේ දෙයකට අපි කොහොමද අපි මේකට apply කරලා PR එකට apply කරන්න කියන එක තමයි අපි අද කතා කරන්නේ. තාමත් හොඳ මාතෘකාවක්. ඉතින් මම ඔයාලකින් ඔක්කොගම ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක මුල ඉඳලා අග වෙනකම් ස්කිප් කරන්න නැතුව බලන්න කියලා. ස්කිප් කරන්න නැතුව බලන්න කියලා ඔක්කොගම ඉල්ලා සිටිනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට කොහොමද අපිට ගන්න පුළුවන් කියලා. මෙන්න මේ ඔස්ට්‍රියාවේ තියෙන මෙන්න PR ඔප්ෂන් එකට apply කරන්න පුළුවන්. නැත්නම් අපි කියනවා මේකට permanent immigration කියලා. ඒකට apply කරන්න පුළුවන් කොහොමද කියලා අපි බලමු. ඉතින් පළවෙනිම මේක සඳහා වෙච්ච වෙබ්සයිට් එකක් තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එක අපිට හඳුනා ගන්න පුළුවන් migration.government.austria කියලා. ඉතින් මෙන්න මේ URL එක ටයිප් කරාම ඔයාලට මේ පේනවා අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ වෙබ්සයිට් එකට. ඉතින් ඔයාලට පේනවා migration.government.austria කියන ඒ වෙබ්සයිට් එකට අපි ගිහිල්ලා ඊට පස්සේ අපි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් සියලු පහසුකම්. ඊට පස්සේ මේක ඔයාලට පේනවා මෙන්න මෙතනින් තියෙන type of immigration කියලා. ඒ type of immigration කියලා ටැබ් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් දකින්න පුළුවන්. එතකොට මෙතනදී ඔයාලට කියනවා in this section you will find information on immigration and residence and settlement in Austria. එතකොට මෙතන කියන types of immigration. ඒ කියන්නේ මොන වගේ ක්‍රමයකටද ඔයාලට ඔස්ට්‍රියාවට එන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී මම කියන්න ඕනේ මෙතනදී අපිට ක්‍රම රාශියක් තියෙනවා අපිට ඔස්ට්‍රියාවට එන්න. එතකොට මෙතන පළවෙනි මෙතඩ් එක කියන්නේ mobility within Europe Union කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා යුරෝප් කන්ට්‍රි එකක නැත්නම් ඔයාලා වෙන කන්ට්‍රි එකක ඉන්නවා නම් එතකොට ඒ රටවල් වල තියෙන සමහර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් කරා ඔයාලට එන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි එරස්මස් කියන එක ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඒකෙදිත් දෙන්න උදාහරණයක් විදිහට ඔයා ජර්මනි වල අවුරුද්දක් ඉගෙනගෙන දෙන්න ඔස්ට්‍රියාව වල අවුරුද්දක් ඉගෙන ගන්නවා. ඒතර ඒ වගේ අවස්ථාවක ඔයා අනිවාර්යෙන්ම ඔයා ඔස්ට්‍රියාවට එන්නේ අර ජර්මන් ප්‍රෝග්‍රෑම් එක හරහා ජර්මනිය හරහා තමයි එන්නේ. ජර්මනියට ගිහින් අවුරුද්දක් කම්ප්ලීට් කරලා තමයි එන්නේ. ඉතින් එතන ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අනිවාර්යෙන් මම මේ සම්බන්ධව වීඩියෝ එකක් කරනවා එරස්මස් ප්‍රෝග්‍රෑම් සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඔයාලට ඔස්ට්‍රියාවට එන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපිට තියෙන permanent immigration කියලා. ඉතින් ඒ වගේ ඔයාලට විසිට් වීසා එකක් යටතේ ඔයාලට වර්ක් වීසා එකක් යටතේ නැත්නම් ඔයාලට ජොබ් සීකර් වීසා කියලා තියෙනවා. ඒක ගැන මම ජොබ් එකක් හොයන්න විතරක් ඔයාලට ඔස්ට්‍රියාවට එන්න පුළුවන්. ඒ කොහොමද කියලා මම මෙතනදි කියනවා. ඉතින් ඒ වගේ ක්‍රම රාශියක් තියෙනවා. ඉතින් මෙතනදී අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ permanent immigration. permanent immigration කියන එක තමයි අපිට මෙතන නැත්නම් අපි මෙතන කතා කරන්නේ මේ permanent immigration කියන එක ගැන. ඉතින් ඒ සම්බන්ධව තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඔයාලා මේ ලින්ක් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා මේ වගේ වින්ඩෝ එකක් ඔයාලට එනවා. මෙන්න මේ permanent immigration ගැන දාලා. ඊට පස්සේ මේකේ කියන third country national. එතකොට මම ගෝ සාමාන්‍ය ශ්‍රී ලංකාවට වැටෙන්නේ third country එකක් විදිහට. ඉතින් third country එකක් කියන්නේ එයාලා සාමාන්‍යයෙන් එයාලා යුරෝප් යුනියන් එකකින් එහාට ඒක යුරෝප් යුනියන් එකට අදාළ වෙන්නේ නැති country ගොඩක් වෙලාවට එයාලා බලන්නේ third country national කියලා. ඒ third country national තුවා මේක ශ්‍රී ලංකාවට අපිට අදාළ කරගැනීමේ හැකියාව තියෙනවා. third country national කියනවා ඒකේ resident permit එකක් ඕනේ ඔස්ට්‍රියාවට එන්න. ඉතින් අපි මේ resident permit ගැන ගොඩක් කතා කරා. අපේ student visa procedure එකේ දකුණු පැත්තෙන් ඔයාලා link එක දාලා තියෙනවා student visa එකට කොහොමද apply කරන්නේ කියලා. ඒ කවුරු හරි මෙතන student visa යන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ඒ procedure එක එතනින් බලා ගන්න පුළුවන්. ඒ student visa apply කරලා ඔයාට ඒ අවස්ථාවක් තියෙනවා. නමුත් මෙතන resident permit කොහොම student resident permit එක කියන්නේ එක කැටගරි එකක් විතරයි. ඊට අමතරව තවත් කැටගරි තියෙනවා. අපි ඒවා ඩිස්කස් කරමු. ඊට පස්සේ මෙයාලා කියනවා අනිවාර්යයෙන්ම මාස 6කට වඩා වැඩි කාලයක් ඉන්නවා නම් ඔයාලට රෙසිඩන්ට් පර්මිට් එකකට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම මෙතන පර්මනන්ට් ඉමිග්‍රේෂන් වෙනවා නම් ඔයා ඇප්ලයි කරන්න ඕනේ මෙන්න මේ රෙසිඩන්ට් පර්මිට් කියන එකට තමයි. මෙන්න මේ රෙසිඩන්ට් පර්මිට් එකට තමයි ඔයා ඇප්ලයි කරන්න ඕනේ. There are different types of resident permit you can read about කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා මේකේ තමයි අපිට permanent immigration යනවා අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න අපි PR එකට මෙතන apply කරනවා නම් ඒ වගේම අපිට studies වලට යනවා නම් ගොඩක් කරලා masters bachelors සහ PhD වලට අනිවාර්යයෙන් අපි resident permit එකට තමයි apply කරන්න පුළුවන්. නැත්නම් මෙතන තියෙනවා සාමාන්‍ය අපිට visit visa එකක් ගහලා යන්න පුළුවන්, job seeker visa එකක් ගහලා යන්න පුළුවන්. සමහරක් වෙලාවට conference එකට යන්න පුළුවන් ඔස්ට්‍රියාවට. අන්න ඒ වගේ වෙලාවකදී අපිට සාමාන්‍යයෙන් visit visa එකක් වගේ ඇති අපිට අනිවාර්යෙන් ඒවත් ටික කරගන්න. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා criteria based immigration to Austria red white red card. ඉතින් මේක very important. දැන් අපි සමහර රටවල් වල ගත්තා මේ රටවල් වල තියෙන procedures එකිනෙකට වෙනස්.
නමුත් ඔස්ට්‍රියාව වල තියෙන ප්‍රොසීජර් එක තමයි අපි සාමාන්‍ය පර්මනන්ට්ලි අපි ඉමිග්‍රේට් වෙන්න ක්‍රම තියෙන විවිධ රාශියක්. එතකොට අපි ඇප්ලයි කරන්න ඕනේ රෙසිඩන්ට් පර්මිට් එකට කියන නම තමයි රෙඩ් වයිට් රෙඩ් කාඩ්. රෙඩ් වයිට් රෙඩ් කාඩ් කියන එකට අපි ඇප්ලයි කරන්න ඕනේ. එතකොට මේක කියනවා you are a qualified worker and citizens of third country, right? එතකොට මේකේ වා qualifications දෙකක් සපුරන්න ඕනේ. ඒ කියන්නේ වා එකක් වෙන්න ඕනේ. වා qualified worker කෙනෙක් වෙන්න ඕනේ. එතකොට මෙතන qualified worker කියවම වා graduate කෙනෙක් පුළුවන්. නැත්තම් අපි හිතමුකෝ වෘත්තීමය මට්ටමේ වා IT සම්බන්ධයෙන් knowledge එක තියෙන කෙනෙක්ද නැත්තම් වා engineer කෙනෙක්ද වා mechanic කෙනෙක්ද වා doctor කෙනෙක්ද nurse කෙනෙක්ද accountant කෙනෙක්ද සහ මේ විවිධ professions රාශියකට මෙයාලා මෙන්න මේ immigration permanent immigration දෙනවා. එතකොට ඒ වගේ මේකේ අහලා තියෙන qualified worker කෙනෙක් වෙන්න ඕනේ and citizen of third country වල citizenship එක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ නැත්තම් third country එක citizenship එක තියෙන්න ඕනේ. සහ මේකේ කියන country outside the Europe Union. Seeking to live and work in Austria. එතකොට මෙන්න මේ දෙකම වැදගත් වෙනවා. In this case you need red white card. එතකොට මේ red white card එක අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා. red white card එක කියන්නේ මෙතන resident permit එක. And also මේකේ කියනවා your family members can apply red white card plus. එතකොට ඔයාලගේ family members ලත් ඔයාලට මෙන්න මේ කරා ඔස්ට්‍රියාවට ඔයාලට ඇකඩේමියේ හැකියාව තියෙනවා. ඉතින් අපිට ෆැමිලි වීසා ගැන අපි වෙනම වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. දකුණු පැත්තෙන් දාලා තියෙන ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. නමුත් මෙහිදී පර්මනන්ට් ඉමිග්‍රේෂන් වල ෆැමිලි වීසා වල තව ගොඩාක් ප්‍රොසීඩියර්ස් තියෙන ඒ සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් අරගෙන ඉන්න. නමුත් ඔයා ස්ටුඩන්ට් වීසා යනවා නම් ඔයාලට ඒත් ඔයාලට ෆැමිලි එක අරන් යන්න පුළුවන්. ඒ වීඩියෝ එක ඔයාලට දාලා තිබා. ඒක බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලට කාට හරි ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් අපිට පර්මනන්ට් ඉමිග්‍රේෂන් නැත්නම් PR එකට ඇප්ලයි කරලා අපි යනකොට අපේ ෆැමිලි එක ගෙනියන්න පුළුවන්ද කියලා. ඔව්. අනිවාර්යෙන් ඔයාලට ෆැමිලි එක වාගේ අරන් යන්න පුළුවන් ඔස්ට්‍රියාවට. ඊට පස්සේ කියනවා the red white card is issued for period of 24 months. ඒ කියන්නේ ඔයාලට මේ red white card කියන එක permanent immigration මේ license එකක් වගේ resident permit එක identity එකක් වගේ. ඉතින් මේ දකුණු පැත්තෙන් දාලා තියෙනවා identity එකක් තමයි ඔයාලට දෙන්නේ. ඒ identity එක වළංගු වෙන්නේ මාස 24කට විතරයි. හැබැයි වළංගු වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට උදාහරණයක් විදියට ඔයා මේකට ඇප්ලයි කරලා red white card ඒක හම්බුනාම red white card එක හම්බුනාම ඒක සාමාන්‍ය වැලිඩ් වෙන්නේ මාස 24කට කිව්වට ඔයාලට දැන් හිතන්න ඔයාලට ජොබ් එකක් හම්බුණා කියලා. හොඳ ජොබ් එකක්. ඒතකොට ඒකේ සාමාන්‍ය පර්මනන්ට් ජොබ් එකක් හම්බුනොත් ඔස්ට්‍රියාවේ සාමාන්‍ය විශ්‍රාමයන්ට එක්ක ඔයාලට එතන වැඩ කරන්න පුළුවන් නේ. right? එතකොට මේක අවුරුදු දෙකෙන් දෙකට ඔයා අලුත් කරන්න ඕනේ කියන කතාව තමයි මෙන්න මෙතන කියන්නේ. ඉතින් ඒක කරන්නේ ඔයාලගේ ආරක්ෂාව වෙනුවෙන්. මොකද ඔයාලට living expenses තියෙනවා, ඔයාලට insurance තියෙනවා, ඒ රටේ ජීවත් වෙන්න නැත්නම් අනිවාර්යයෙන්ම ජීවුණු රටක් සල්ලි නැති වුණොත් ඔයා අසරණ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ සල්ලි තියනවාද කියලා බලන්න. මෙයාලා සාමාන්‍ය මේක අවුරුදු දෙකකට සැරයක් අප්ඩේට් කරන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් මෙයාලා සාමාන්‍ය එකපාරක් ගත්තාම අවුරුදු දෙකක් වාට ඔස්ට්‍රියාවල වාගේ ඒ පර්මිට් එක ඉන්න පුළුවන්. අවුරුදු දෙක එක්ස්පයර් වෙනකොට ඔයාලට ජොබ් එකේ වාගේ ඒ ડોකියුමන්ට්ස් ටික පෙන්නලා ඔයාලට අනිවාර්යයෙන්ම නැවත මේක අලුත් කරගැනීම රීනියු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි මෙතනදී කියන්නේ ඒ ටික තමයි කියන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා you are eligible for a red white red card if you belong to one of the following group. එතකොට මෙයාලා කියනවා the red white red card එක ගන්න පුළුවන් කට්ටිය කවුද කියලා. කට්ටිය කවුද කියලා මෙන්න මෙතන කියනවා very high qualified workers, skilled workers in shortage occupation, other key workers, graduates of Austrian universities and college of higher education. ඉතින් මෙන්න මේ සම්බන්ධව මම ගොඩාක් විස්තර ඔයාලට ගෙනත් තියෙනවා. graduates of Austrian universities and colleges of higher education. ඉතින් මෙන්න මේ chance එක තමයි මම කියන්නේ සාමාන්‍ය massive opportunity එකක් කියලා. මොකද ඒකට හේතුව ඔයා ඔස්ට්‍රියාවේ university එකකට ගියොත් ඔයාලට ගොඩක් priority එකක් හම්බ වෙනවා ඒ රටේ. මොකද ඕන රටක තමන්ගේ රටේ university එකකින් degree එකක් තියෙන කෙනෙක්ට job එක ගන්න තියෙන chance එක වැඩි. ඉතින් මම ඒ සම්බන්ධයෙන් මේක පරිස්කාරාත්මකව කියන ඊට අමතරව ඕනම දක්ෂයෙක්ට මේ රටට යෑමේ හැකියාව තියෙනවා සහ PR ගැනීමේ හැකියාව තියෙන මේ සම්බන්ධයෙන් අපි කතා කරමු. ඊට self employed key workers, startup founder. ඉතින් මෙන්න මේ ටික කියනවා. ඊට පස්සේ මෙතනදී අපිට සාමාන්‍යයෙන් කියනවා මෙතනදී අපිට මේ red white card එකට apply කරන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. ඉතින් මෙතනින් අනිවාර්යයෙන්ම කියනවා අපිට living expenses cover කරගන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා තනියම යනවා නම් ඔස්ට්‍රියාවට මේ කාඩ් එකට apply කරනවා නම් ඔයාට මාසෙට යූරෝ 1000ක් ඕනේ. ඉතින් යූරෝ එකක් සාමාන්‍යයෙන් දැන් මේ වෙන විදිහට ශ්‍රී ලංකාවේ රුපියල් 239ක් වෙනවා. ඉතින් එතකොට ඔයාලා මාසෙකට යූරෝ 1000ක් වෙන ඕනේ. එතකොට මාස 12ට යූරෝ 12000ක් ඕනේ. එතකොට ඔයාලට ගාණ හදලා බලන්න පුළුවන් අවුරුද්දකට ඔයාලට සල්ලි කොච්චරක් ඕනේද කියලා. ඉතින් මේක අප්ඩේට් කරලා තියෙන 1st of January 2021. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා. ඉතින් ඒ ගාණ අනුව එහෙමයි. ඒ වගේම ඔයාගේ වයිෆ් එක්ක නැත්නම් වයිෆ් නම් ඔයාගේ හස්බන්ඩ් එක්ක යනවා නම් ඔයා මාසෙට 1578ක් පෙන්නන්න ඕනේ යූරෝ. එතකොට ඔයාලට ඒක ගණන් හදලා බලන්න පුළුවන්.
අවුරුද්දට කීයක් මුදලක් යනවද කියලා. ඊට පස්සේ ඔයා දරුවෙක් එක්ක යනවා නම් එක දරුවෙක්ට ඔයා 154ක් යුරෝ පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ මාසෙට 154ක් පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ඔයා යුරෝ 1578යි ඔයාගේ දරුවෙක් අපි හිතමු එක දරුවා ඉන්නේ කියලා. ඒතකොට ඒ වගේ ඔයා යනවා නම් අනිවාර්යෙන් ඔයාලට වියදම් වෙන යුරෝ 1700ක් වගේ තමයි ඔයා ලිවිං එක්ස්පෙන්සස් විදියට පෙන්නන්න ඕනේ. හරි. ඒතර ඒක මතක තියාගන්න. ඒ වගේ මුදල් ප්‍රමාණයක් පෙන්නන්න ඕනේ. ඒ වගේම ඔයා හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ ඔස්ට්‍රියාවලින් අනිවාර්යයෙන්ම ඔයාගේ වයිෆ්ට ඔයාගේ දරුවන්ට සහ ඔයාට. ඒ වගේම ඔයාට ඇකොමඩේෂන්ස් තියෙන්න ඕනේ. සමහරක් වෙලාවට ඔස්ට්‍රියන් කම්පැනි එකකින් අපිට රික්වෙස්ට් එකක් ආවොත් එයාලා ඇකොමඩේෂන්ස් දෙනවා. ඉතින් එහෙම තිබ්බොත් අපිට ඒ ඇග්‍රීමන්ට් එක උනා අපිට මෙතනදී ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ විස්තර ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. සහ මේකේ විස්තරාත්මක මේක අදාළ ප්‍රොෆෙෂන් එකට අදාළව අපි කතා කරනවා. ප්‍රොෆෙෂන් එකට අදාළව. ඉතින් අපි යම් පළවෙනියෙන් බලන්න very highly qualified workers. ඉතාමත් විශේෂ සුදුසුකම් තියෙන workers වගේක් ඉන්නවා. ඒ workers ලා කවුද කියලා බලන්න අපි එයාලට identify ඒ කියන්නේ එයාලගේ criteria එක වෙනස්. එක එක්කෙනාගේ criteria එක වෙනස්. ඉතින් මේක skip කරන්න නැතුව ඔක්කොම බලන්න කියලා මම ඉල්ලා තිනවා. මොකද ගොඩාක් වැදගත් information ටිකක් තියෙනවා. ඊට පස්සේ very high qualified workers කියන එකට අපි ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ very high qualified workers කියන එකට. As a high qualified worker from a third country කියන්නේ ශ්‍රී ලංකාවේ හොඳට qualifications, professional qualification, academic qualification and අපිට work experience උත් තියෙනවා නම් අපිට මේකට apply කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි කියනවා සාමාන්‍යයෙන් ඔයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නම් සහ හොඳ ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ඔයාට මෙතනදී two options තියෙනවා. ඉතින් මේ options දෙක ගැන හොඳට බලන්න. You can either enter Austria under the job seeker visa to look for work here. එතකොට පළවෙනියෙන්ම මෙන්න මේ ඔයාට මේ හැකියාව තියෙනවා. මේ job seeker visa එක ගැන මම කතා කරන්න මේකට apply කරන්නේ කොහොමද සහ මේක දාන්නේ කොහොමද කියලා. job seeker visa කියලා තියෙන මේ job seeker visa එකක් හරහා ඔයාට job එකක් ඔස්ට්‍රියාවේ හොයා ගැනීම සඳහා ඔස්ට්‍රියාවට පැමිණීමේ හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක ගොඩක් countries වල දෙන්නේ නැති දෙයක්. මේ job seeker visa කියන එක විශේෂයි. ඉතින් ඔයාලට job එකක් හොයන්නම අදහස් කරගෙන ඔයාට ඔස්ට්‍රියාවට මේ හැකියාව තියෙනවා. නමුත් මෙහිදී ඔයා ඉදිරිපත් කළ යුතු යම්කිසි ડોකියුමන්ට්ස් කීපයක් තියෙනවා. ඉතින් මේ ડોකියුමන්ට්ස් ටික තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට job seeker visa එකට apply කරන්න පුළුවන්. ඉතින් එකපාර එක මෙතඩ් එකක් තමයි ඔයා පළවෙනි job seeker visa එකකට apply කරලා ඒ visa එක හරහා ඔස්ට්‍රියාවට ඇවිල්ලා ඔස්ට්‍රියාවේ job එකක් හොයාගෙන ඔයාට එතන settle වෙන්න පුළුවන්. ඔස්ට්‍රියාවේ ඔයාට visa apply කරලා එහෙම settle වෙන්න පුළුවන්. ඊට පස්සේ කියන if you receive an employment offer during the validity period of visa. දැන් මේ job seeker visa එක සාමාන්‍ය මාස 6ක් 9ක් අතර දෙන්නේ. එතකොට මෙතන ඔයාට මේ job seeker එක මාස 6ක් 9ක් ඇතුළත ඔයාට පුළුවන් නම් job එකක් හොයාගන්න ඔස්ට්‍රියාවල. එතකොට කියනවා ඔයාට you can apply for red white card at the competent residence authority in Austria. කියන්නේ ඔස්ට්‍රියාවෙම ඔයාලට අනිවාර්යයෙන්ම visa එකට apply කරලා ඔයාට red white red card එක ගන්න පුළුවන්. ඔයාට permanently immigration වෙන්න පුළුවන්. එහෙම job seeker visa එක යටතේ ඇවිල්ලා එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන second option එක තමයි you may apply for red white card with the competent Austrian representation in your home country or country of residence provided that you have received an employment. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි දැන් අපිට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් සමහර ජොබ්ස් වලට ඔස්ට්‍රියාවේ තියෙන. එතකොට අපිට ඔෆර් එක හම්බෙන්නේ ඔන්ලයින් නේ. නැත්නම් අපිට සාමාන්‍ය පෝස්ට් එක හරහා අපිට ලියුමක් ගියේ ඔයාලට මේ ජොබ් එක හම්බුණා කියලා. එතකොට ඔයා මේ ජොබ් එකට එන්න කැමතිද කියලා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවකුත් තියෙනවා. يعني ශ්‍රී ලංකාවේ ඉඳලා ඔයාලට ජොබ් ඇප්ලයි කරන්න පුළුවන් සයිට් ටිකක් සහ මම ඇප්ලයි කරන ක්‍රම විදිය ගැන මම කියලා දෙන්නම්. ඒවට අවශ්‍ය රික්වයර්මන්ට්ස් උත් තියෙනවා. ඉතින් ඒව හොඳට බලන්නත් ඕනේ. හැම වෙබ්සයිට් එකකම true information දෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ වගේ අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව ඔයාට job seeker visa එකකට ගිහිල්ලා ඔයාලට job එකක් හොයාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙතනදී recommend කරන්නේ ගොඩක් වෙලාවට ඔයාට ඒ රටට යන්න පුළුවන්. job seeker visa එකක් හරහා හරි student visa එකක් හරහා හරි ගිහිල්ලා සාමාන්‍ය student visa එකක් කාටද අපි ගියාට පස්සේ එහේ යුනිවර්සිටි එක ඩිග්‍රියක් කම්ප්ලීට් කරාට පස්සේ අපිට අනිවාර්යයෙන්ම after study work permit එකක් හම්බ වෙනවානේ. after study work permit එකක් හම්බ වෙන අවුරුද්දකට. එතකොට ඒ අවුරුද්දට හම්බ වෙන work permit එක අපිට මෙතන වාගෙන ඉන්න හැකියාවදී ඉතින් අපි මේ සම්බන්ධයෙන් කතා කරනවා. ඒ වගේ ඔයාලට එක එක options තියෙනවා. එක option එකක් විතරක් නෙමෙයි ඔයාලට job seeker visa එක යටතේ යන්නත් පුළුවන්, student visa එක යටතේ යන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මෙහි ඉඳලා online job එකකට apply කරලා නැත්නම් ඔයාගේ කවුරු අඳුරන කෙනෙක් ඔස්ට්‍රියාවේ ඉන්නවා නම් ඒ හරහා apply කරලා අන්න එහෙම කරගන්නත් පුළුවන්. ඉතින් ඒකට ඔයාට දක්ෂතාවය තියෙනවා නම් ඔයාට හැකියාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ මේ ටීම් එක ඔයාට අනිවාර්යයෙන්ම සදා කරගෙන ඉන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මේකේ කියනවා මේකේ තියෙන පොයින්ට් සිස්ටම් එක. දැන් අපි සාමාන්‍ය ඔස්ට්‍රේලියා කැනඩා ගත්තාම එයාලගේ තියෙන පොයින්ට් සිස්ටම් එක. ඒ පොයින්ට් සිස්ටම් එක ඔයාලට තියෙන්න ඕනේ මෙන්න මේ
red white red card එක නැත්නම් permanently immigrate වෙන්න ඔයාට මෙන්න මේ points ගන්න තියෙන්න ඕනේ. එතකොට ඔයා මෙතන very high qualified worker කෙනෙක් නම් ඔයාට මෙතනදී කියනවා points සාමාන්‍යයෙන් මෙතනදී අපිට points ගන්න පුළුවන් points 100ක් තියෙනවා. මෙතන 100න් 70ක් points ඕනේ. ඉතින් මේක එක එක professions වලට වෙනස් කරනවා. නමුත් මෙතනදී අපි කතා කරන්නේ very highly qualified workers. ඉතාමත් තියෙන සුදුසුකම් තියෙන ඉතාමත් හොඳ work experience එකක් තියෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම 70ක් ඕනේ. ඉතින් මෙයාලගේ පඩි ඉතාමත් ඉහළයි. ඉතින් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ලක්ෂ 15ක් ලක්ෂ 20ක් අතර පඩියකට ඔයාලට යන්න පුළුවන් ඔස්ට්‍රේලියාවේ. මොකද අනිවාර්යයෙන්ම very highly qualified workers ලා මෙයාලා කියනවා. ඉතින් අපි යමු බලන්න කවුද මේ very highly qualified workers ලා කියලා. ඉතින් ඔයාලට පේනවා මේකේ තියෙන eligibility criteria for very highly qualified person. So මෙතන තියෙනවා special qualification and skills. මොනවද qualifications තියෙනවද? පළවෙනිම මාන qualification ගැන. එතකොට මෙතනින් ඔයාලට උපරිම ලකුණු 40ක් ගන්න බර ලකුණු 100ෙන් ලකුණු 40ක් ගන්න පුළුවන් ඔයාලට මෙතන ඉහළම qualification එක තියෙනවා. අපි බලමු පළවෙනි qualification එක මොකක්ද කියලා. Graduation from an institute of higher education minimum duration of 4 years. ඒ කියන්නේ කොහේ හරි කමන්නේ නැහැ. ඔයා හොඳ රටක ශ්‍රී ලංකාවේ කියමුකෝ third country එකේ ඔයාගේ country එකේ ශ්‍රී ලංකාවේ ඔයාට degree එකක් තියෙනවා නම් එතකොට මේකේ කියනවා minimum duration of 4 years. එතකොට 4 years වල degree එකක් තියෙනවා නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මෙතන ඔයාට degree එකක් තියෙනවා කිව්වම අපි හිතමු උදාහරණයක් වෙලාවට ඔයාට bachelor degree එකක් සහ master degree එකක් දෙකම තියෙනවා කියලා. නමුත් මේ දෙකම calculate වෙන්නේ minimum 4 years. සාමාන්‍ය අපේ රටේ bachelor degree එකක් ගත්තාම අවුරුදු 3ක් නැත්නම් 4ක් specialized degree එකක් සහ master degree එකක් අවුරුදු 2ක් නේ. එතකොට අවුරුදු 6ක degree එකක් තිබ්බත් ඔයාට මෙතන calculate වෙන්නේ 4 years. එතකොට මේකේ දාලා තියෙනවා minimum duration 4 years කියලා. එතකොට ඔයාට ශ්‍රී ලංකාවේ degree එකක් තියෙනවා නම් ඔයාට මෙතනදී point 20ක් හම් වෙනවා. ඊට පස්සේ මේක කියනවා in the subject of mathematics, informatics, natural sciences and technology තියෙනවා නම් මේවට අපි කියන සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවල mint subject කියලා. මෙතනදී ඔයාට marks 30ක් හම් වෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් ගොඩාක් මගේ comment අහපු කට්ටිය නම් මම කියලා තියෙනවා ඔයා මෙතනදී ඔයාගේ degree එක mathematics තියෙනවා නම් ඔයාට degree එක ඒ කියන්නේ ඔයාට අවුරුදු 4ක යම්කිසි උපාධියක් තියෙනවා නම් degree එකක් තියෙනවා නම් ඔයා ඒ degree එක කරලා තියෙන mathematics වලින් නම් නැත්තම් informatics වලින් නම් නැත්තම් natural science ආශ්‍රිතව නම් සහ technology ආශ්‍රිතව නම් අනිවාර්යයෙන්ම ඔයාට මෙතනදී ලකුණු 30ක් හම් වෙනවා. ඒ කියන්නේ මෙතනදී ඔයා degree එක කරලා තියෙන subject එක යාලා බලනවා. subject එක මොකක්ද කියලා බලනවා. ඉතින් ඔයාලට පේනවා subject එක mathematics නම් informatics නම් natural science නම් technology නම් ඔයාට මෙතනදී ලකුණු 20ක් නෙමෙයි ලකුණු 30ක් හම් වෙනවා. ඔයාට මේ කියපු ෆීල්ඩ්ස් හතරෙන් mathematics, informatics, natural science හරි technology වලින් හරි අවුරුදු 4ක ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔයාට ලකුණු 30ක් හම් වෙනවා කියන එක තමයි මෙතනින් අර්ථ දැක්වෙන්නේ. ඉතින් මගේ ගොඩක් කට්ටියව සර් කොහොමද මේ ටෙක්නොලොජි සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව දක්වන ප්‍රචාරය ඉතින් ඔයාලට පේනවා අනිවාර්යයෙන්ම ටෙක්නොලොජි වලට they are giving more priority. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම ටෙක්නොලොජි කරනවා නම් ඔයාට permanently immigrate වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා post doctoral qualification or PhD. එතකොට ඔයාට මෙතන PhD එකක් තියෙනවා නම් මොන හරි රටකින් ඔයාට PhD එකක් තියෙනවා නම් ඔයාට මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාට වෙන ලකුණු 40ම ඔයාට ගන්න පුළුවන්. එතකොට මෙතන මේ ඔයාලගේ special qualification කියන round එකේ ඒ category එකේ ඔයාට ලකුණු 40ම ගන්න පුළුවන් 100% mark ගන්න පුළුවන්. ඔයාට PhD එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න කට්ටියට ඔස්ට්‍රේලියාව කියන රට ඉතාමත් වැදගත් ස්ථානයක් දෙනවා. අනිවාර්යයෙන්ම ඔයාට PhD එකක් තියෙනවා නම් ඔයාට මෙතන maximum mark ලකුණු 40ක් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට තව කාරණාවක් තියෙනවා. අපි හිතමු ඔයාට පොඩක් qualifications නැහැ. නමුත් ඔයාට work experience තියෙනවා නම් work experience තියෙනවා නම් එතනදී ඔයාට මෙතනදී හොඳ මාර්ක් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙතන තියෙනවා gross salary of previous year earned in a senior management position in a company listed on stock exchange. එතන මෙන්න මෙතනදී කියනවා ඔයා මෙතන සීනියර් මැනේජ්මන්ට් එකේ වැඩ කරනවා නම් ඒ කියන්නේ දන්නවා ඔයාලා මේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වැඩ කරන කෙනෙක් නම් සහ ඔයා ඒ වැඩ කරන කම්පැනි එක කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් නැත්නම් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳ පොලට අපි කියන්නේ CST කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ රෙජිස්ටර් වෙලා තියෙනවා නම් ඒ කම්පැනි එක සහ ඒ කම්පැනි එකෙන් ඔයාට මාසෙට මේ මෙතනදී අපිට කියන්නේ previous year අවුරුද්දට ඔයාට හම්බෙච්ච සැලරි එක බලන්න ඕනේ. අවුරුද්දට හම්බෙච්ච සැලරි එක යූරෝ 50000 60000 අතර තියෙනවා නම් ඔයාට මෙතනදී මාක් 20ක් හම්බෙයි. ඒතර මම කියව කන්ඩිෂන්ස් හොඳට මතක තියාගන්න. පළවෙනි එක තමයි මේක gross salary එක, මේක net salary එක නෙමෙයි, මේක දල වැටුප. සහ ඊට පස්සේ මේක senior management එක ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වැඩ කරලා තියෙන්න ඕනේ. සහ ඔයා කොළඹ stock exchange එකේ ලියාපදිංචි වෙච්ච සමාගමක් වෙන්න ඕනේ.
ඉතින් ශ්‍රී ලංකාවේ ගත්තාම මාස් හෝල්ඩින් කම්පැනි, බ්‍රැන්ඩික්ස් කම්පැනි, යුනිලිවර් කම්පැනි, LP ෆිනෑන්ස් කම්පැනි සහ සියලුම බැංකු කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලියාපදිංචි කම්පැනි. සෝ ඒ වගේ කම්පැනි එක සීනියර් මැනේජ්මන්ට් පොසිෂන් එකේ ඉන්නවනම් ඔයාලට මේ කැටගරි එකේනොත් ඔයාලට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා මේ යූරෝ 60000 70000 අතර ඔයාලට පැටුමක් හම් වෙනවනම් ඔයාලට පොයින්ට් 25ක් හම් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන යූරෝ 70000ට වැඩි නම් ඔයාලට පොයින්ට් 30ක් හම් වෙනවා. ඉතින් ඒකත් මෙතන දාලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලගේ සැලරි එක වැඩි වෙනවා නම් මෙයාලට හම් වෙන පොයින්ට් ගානක් වැඩි. නමුත් මෙතනදී ඔයාලට පේනවා මෙතනදී අපිට වැඩිපුරම ලකුණු දාලා තියෙන PhD එක. ඉතින් මෙයාලා අධ්‍යාපනයේ මුල් තැන දීලා තියෙනවා. අනිවාර්යෙන්ම ඔයාලට PhD එකක් තියෙනවා නම් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ වගේ කම්පැනි එක වැඩ කරලා තියෙනවා නම් ඔයාලට උපරිම මාර්ක්ස් 30ක් ගන්න පුළුවන්. නමුත් මෙතන මාර්ක්ස් ඔයාලට දාලා තියෙනවා පඩිය අනුව ඔයාලගේ ඒ මාර්ක්ස් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඔයා රිසර්ච් කරන කෙනෙක් නම් රිසර්චර් කෙනෙක් නම් ඔයාලට එතනදී ඔයාගේ පේටන්ට් එකක් තියෙනවා නම් ඔයාගේ පබ්ලිකේෂන් නැත්නම් ඔයා රිසර්ච් මොනවද කරේ කියන ඒවා පෙන්නලා තියෙනවා නම් ඔයාලට මෙතන 20 මාර්ක්ස් ඒක ලකුණු 20ක් ගන්න පුළුවන්. අවෝඩ්ස් තියෙනවා නම් ඒ වගේම මේ අවෝඩ්ස් අපි දානකොට මේවා රෙකග්නයිස් ප්‍රයිසස් වෙන්න ඕනේ. ඒ වගේම ගවර්න්මන්ට් එකෙන් වගේ දීලා තියෙනවා නම් ඔයාලට අවෝඩ්ස් මොනවා හරි රිසර්ච් එකකට මොනවා හරි අලුතෙන් හොයාගත්ත දෙයකට ඔයාලට මෙතනදී ලකුණු 20ක් හම්බ වෙනවා. ඉතින් ඒ අපි කතා කරේ ස්පෙෂල් ක්වොලිෆිකේෂන් ඇන්ඩ් ස්කිල්ස් කියන එකේ මේකේ වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් 40යි. ඉතින් මම මේකේ වැඩිපුරම ගන්න පුළුවන් PhD එකට. ඊට පස්සේ මෙතන තියෙන ඔයාලට තියෙන මේවට ගන්න පුළුවන්. ඉතින් මගෙන් ගොඩක් කට්ටිය අහලා තියෙනවා සර් මේක මම රිසර්ච් එකක් කළා PhD එක තිබ්බොත් දෙකටම එනවාද කියලා. දෙකටම එන්නේ නැහැ. ඒතර මෙතන තියෙන මැක්සිමම් allowed. කියන්නේ උපරිම ගන්න පුළුවන් 70. PhD එක කරලා තියෙන 40 එනවා. රිසර්ච් කරද්දී වෙනම කැල්කියුලේට් කරන්න වෙන්නේ නැහැ. ඔයාලට උපරිම ගන්න පුළුවන් මෙතන 40යි. උපරිම ගන්න පුළුවන් 40යි. ඒ වගේම ඔයා දැන් මොන හරි කම්පැනි එකක උදාහරණයක් විදිහට ඔයා මෙතන ඩිග්‍රී එකක් කරලා තියෙනවා ලකුණු 30ක. ඒ කියන්නේ ඔයා මැතමැටික්ස් ඩිග්‍රී එකක් තියෙනවා. ඊට අමතරව ඔයාලට රිසර්ච් උත් තියෙනවා. ඒ වුණත් ඔයාලා මේක කැල්කියුලේට් වෙන්නේ නැහැ දෙකකට. 30 විතරයි ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා හොඳට අයිඩෙන්ටිෆයි කරන්න. ඒක ගන්න බෑ. ඔයාලා මේ කැටගරිස් වලින් එකයි ගන්න පුළුවන්. එක්ක ඔයාලට ඩිග්‍රී එකක් තියෙන්න පුළුවන්. මැතමැටික්ස් වලට අදාළව ඉන්ෆෝමැටික්ස් එහෙම තිබ්බොත් 30ක් ගන්න පුළුවන්. නැත්නම් ඒ සබ්ජෙක්ට් වලට අදාළ නැත්නම් ඔයාලට 20යි. PhD දිනනවා නම් ඔයාලට 40යි. තව අර මං කියවගේ කම්පැනි එක සීනියර් මැනේජ්මන්ට් එකේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ රෙජිස්ටර් වෙලා තියෙන කම්පැනියක් නම් පඩි අනුව මේ ටික හම්බ වෙනවා. රිසර්ච් එකක් කරලා පබ්ලිකේෂන්ස් තියෙනවා නම් 20ක් හම්බ වෙනවා. සහ අවෝඩ්ස් තියෙනවා නම් 20ක් හම්බ වෙනවා. right. ඊට පස්සේ අපි ආ work experience adequately reflecting applicant qualification or senior management position. ඉතින් මං කිව්වා work experience කියන්නේ මෙතනදී අපි කතා කරන්නේ මෙන්න මේ very highly qualified worker. ඉතින් එතකොට අපිට අනිවාර්යයෙන්ම work experience කියන්න ඕනේ senior management එකේ. senior management එකේ ඉතින් මෙතනදී ඔයාලට මං කිව්වා වගේ අර කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ රෙජිස්ටර් නම් so then ඔයාලට work experience එකකට ආ වෙනම කැල්කියුලේට් කරන්න පුළුවන්. මේකේ maximum points allowable තියෙන්නේ 2යි. එතකොට ඔයාලට පේනවා මෙතන ඔයාලට work experience තියෙනවා නම් මොනවා හරි රටක ඔයාලට මේකදී එක අවුරුද්දකට ඔයාලට දෙකක් හම්බ වෙනවා. per year ඔයාලට දෙකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට අවුරුදු 5ක experience තියෙනවා නම් දෙවරක් පහ 10ක් ඔයාලට ලකුණු හම්බ වෙනවා. නමුත් ඔයාලට පේනවා මෙතන maximum allowable points තියෙන්නේ 20යි. ඒ කියන්නේ ඔයාලට මෙතන work experience වල කොච්චර තිබ්බත් ඔයාලට මෙතන දාන්න පුළුවන් experience අවුරුදු 10යි. ඒතකොට 10 වරක් දෙක 20යි කියලා අපිට මෙතන calculate කරන්න පුළුවන්. ඒතකොට 10යි තමයි maximum experience. ඔයාලට experience අපි හිතමු example එකක් විතර අවුරුදු 15ක් තිබ්බා කියලා. නමුත් මෙතනදී ඔයාලට calculate වෙන්නේ experience maximum 10යි. ඒතකොට 10 වරක් දෙක අවුරුද්දකට දෙක ගානේ අවුරුදු 10ට 20ක් කියලා calculate වෙනවා. මේකෙදි අපිට තව option එකක් දීලා තියෙනවා. ඔයාලට මාස 6ක work experience තියෙනවා ඕස්ට්‍රියාවල. ඕස්ට්‍රියාවල ඔයා work කරලා තියෙනවා නම් මීට කලින් සමහරක් වෙලාවට අපි ට්‍රේනින් කාලේ work කරලා තියෙනවා නම් ඒකත් ගොඩක් වෙලාවට ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තියෙනවා නම් අන්න ඒ වගේ contract එක ඔප්පු කරලා ඔයාලට අනිවාර්යයෙන්ම ලකුණු 10ක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මාස 6ක experience එකක් තියෙනවා නම් ඒක සමහරක් වෙලාවට ඔයාලට ඒ වගේ අවස්ථාවකිනුත් ඔයාලට ඒ work experience cover කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මේ වෙනකොට මෙතන work experience cover කරන්නේ එයාගේ ඕන රටක තියෙන work experience එකක් කරා ඒක මෙතනට valid වෙනවා. එයා හැබැයි senior management position එකේ ඉන්න ඕනේ. මොකද අපි මෙතන very highly qualified workers ගැන තමයි අපි කතා කරන්නේ. ඊට පස්සේ language skill. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහුවා ඔස්ට්‍රියාව යන්න ජර්මන් ඕනද? ඉතින් ජර්මන් මෙහෙමයි. දැන් අපි ශ්‍රී ලංකාව අපි හිතමුකෝ foreigner කෙනෙක්. ඉංගලන්ත වල ඉන්න foreigner කෙනෙක් ශ්‍රී ලංකාවේ ජොබ් එකක් ඇවිල්ලා අපි කැන්ඩි වල හොයනවා නම් එයාට මම කියන්නේ ඉංග්‍රීසි දැනගන්නත් ඕනේ. එයාට යම් කිසි ප්‍රමාණයක සිංහලත් දැනුම තියෙන්න ඕනේ. right? ඒ කියන්නේ එයා අනිවාර්යයෙන් මේ භාෂාව එයා ඉගෙන ගන්නවත් එක්කනේ ගොඩක් කට්ටියට පුළුවන් උත් ඒක. ඉතින් ඒ වගේ අපි යන රටක අපි අනිවාර්යයෙන්ම ජර්මන් ඉගෙන ගන්න ඕනේ.
ඒ කියන්නේ මම කියන්නේ මේක මේ ඕගොල්ලෝ මේක බැරි එකක් විදිහට කියලා හිතන්න එපා. මොකද අපි අලුත් දෙයක් ඉගෙන ගන්න. ඉතින් මම වුණත් දැන් මේ වෙනකොට ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා. ඉතින් මේ සඳහා ඉන්ස්ටිටියුට් තියෙන ඉතින් මේ දකුණු පැත්තෙන් දාලා තියෙන ඉන්ස්ටිටියුට් එක මම මේක මගේ කලින් වීඩියෝස් වලත් දාලා තියෙන ඉන්ස්ටිටියුට් එකට ඔයාලා කෝස් කරලා ජර්මන් කෝස් කරලා යන්නත් පුළුවන්. right ඉතින් ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න අනිවාර්යෙන්ම හොඳයි. ඉතින් ඔයාලා මේ ඉන්ස්ටිටියුට් එක යටතේ ගිහලා ඔයාලා ජර්මන් ඉගෙන ගැනීම කියලා කියනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන ජර්මන් or english language. ඉතින් මේ දෙකම තියෙනවා. German or English language skills for the elementary use of the language on the basic level කියලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මෙතනදී ඔයා කන්සිඩර් කරන්න ඕනේ ජර්මන් හරි ඉංග්‍රීසි හරි දෙකෙන් එකක් තමයි ඔයාලට මෙතනදී තියෙන්න ඕනේ. ඒකට ඔයාලා මෙතනදී තේරුම් ගන්න ඕනේ ජර්මන් සහ ඉංග්‍රීසි ලැන්ග්වේජ් දෙකෙන් එකක් තමයි තියෙන්න ඕනේ. ඉතින් මේ දෙකෙන් එකක් ඔයා ප්‍රූව් කරොත් මෙතනදී ඔයාලට ඇති කියන එක ඔයාලා මෙතනදී පටහ ගන්න ඕනේ. ඉතින් ඔයාලට ජර්මන් ලැන්ග්වේජ් එක හරි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හරි ප්‍රූව් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. අනිවාර්යයෙන්ම ජර්මන් ලැන්ග්වේජ් වලට වෙනම කෝස් තියෙනවා. ඒ හරහා හරි ඉංග්‍රීසි ලැන්ග්වේජ් වලට ඔයා ගන්නවා IELTS තියෙනවා. IELTS TOEFL වගේ දේවල් තියෙනවා එක්සෑම්. ඒවා හරහා ඔයාලට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ප්‍රූව් කරන්න පුළුවන්. එතකොට මෙතනදී අපිට ඒකෙදි හම්බ වෙන මාක්ස් තියෙනවා. ඉතින් මාක්ස් අපිට ඉහළම ප්‍රමාණයකින් ගන්න පුළුවන්. අපිට මෙතනදී ලකුණු 10ක් හම්බ වෙනවා. මාක්ස් යම්කිසි මධ්‍යම මට්ටමක තියෙනවා නම් අපිට ලකුණු 5ක් තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ අපි යම් ඔයාගේ අවුරුද්ද, ඒ කියන්නේ ඔයාගේ වයස කියන එකත් මෙතනදී වැදගත්. ඉතින් මම මෙතන ලැන්ග්වේජ් එක ගැන කතා කරා, සහ වර්ක් එක්ස්පීරියන්ස් ගැන කතා කරා, සහ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරා, සහ ඔයාගේ වයස. ඉතින් මම ගොඩක් කට්ටිය අහුවාම කියනවා මේ අවුරුදු 35 කියන එකයි ලිමිට් වෙන්නේ කියලා. ඉතින් ඒක ඒ රටේ එයාලා වර්ක් ෆෝස් එක ගන්නකොට එයාලා ගන්න පුළුවන් තරම් තරුණයෝ ගන්න නේ. පුළුවන් තරම් තරුණයෝ ගන්න. නමුත් ඔයාට අවුරුදු 35ට වඩා අඩුයි නම් ඔයාට ලකුණු 20ක් මෙතනදී හම්බ වෙනවා. ඔයා ඇප්ලයි කරනකොට ඔයාට අවුරුදු 35ට වඩා අඩුයි නම් ලකුණු 20ක් හම්බ වෙනවා. ඔයා අවුරුදු 40ට වඩා අඩුයි නම් ඔයාට ලකුණු 15ක් හම්බ වෙනවා. ඒකට ඔයා අවුරුදු 45ට වඩා අඩුයි නම් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඒකට මෙතනදී ඔයා අවුරුදු 45ට වඩා වැඩි නම් එතකොට ඒ කන්ට්‍රි එකට පොඩ්ඩක් යන්න අමාරුයි. සහ ඔයාට ඒත් මෙතන ස්කෝර් කරන්න පුළුවන් අනිත් දේවල් වලින් එහෙම සපිරුණොත් ඔයාට යන්න පුළුවන්. නමුත් මෙතනදී කියන්නේ ඔයා අවුරුදු 35ට වඩා අඩු කෙනෙක් නම් ඔයාට 20ක් හම්බ වෙනවා. ඔයාට අවුරුදු 40යි නම් ඔයාට 15යි. ඔයාට 45යි නම් ඔයාට පොයින්ට් 10ක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා studies in Austria කියලා. එතකොට second part of diploma program or half of the required total European credit points. ඒ කියන්නේ ඔයා මෙතන කොහේ හරි මොබිලිටි ප්‍රෝග්‍රෑම් එකක් හරහා, ඒ කියන්නේ යුරෝපියන් යුනියන් එකේ කන්ට්‍රි එකට ඔයා ඉගෙනගෙන ඔයා පාර්ට් ටයිම්, ඒ කියන්නේ ඔයා අවුරුද්දක් ඒ කන්ට්‍රි වෙන අපි හිතමු ජර්මනි ඉගෙනගෙන ඔයා ඔස්ට්‍රියාවට ඇවිල්ලා තියෙනවා නම් ඔයාට මෙතන පොයින්ට් 5ක් හම්බ වෙනවා. එන්නේ මේ වගේ අවස්ථාවකදී. සහ ඔයා ඩිග්‍රී එකක් මාස්ටර් එහෙම කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඔස්ට්‍රියාවල, එතකොට ඔයාට මෙතන ලකුණු 10ක් හම්බ වෙනවා. ඉතින් මේ මෙතනදී මේ මම මේකේ වෙනම කතා කරන ඔස්ට්‍රියන් ග්‍රැජුවේට්ස්ලාට මෙතන ගොඩක් ලොකු වාසියක් තියෙනවා. ඒ වාසිය ගැන මම කියන්නේ ඔස්ට්‍රියන් යුනිවර්සිටි එකකින් වා ඩිග්‍රී එකක් ගත්තා නම් එතන ඔයාට මෙතන ගොඩක් අවස්ථා තියෙනවා. ඒක ගැන මම බලන්න. right. ඊට පස්සේ මෙතනදී අපිට දැන් කතා කරේ අපි very highly qualified workers ගැන. එතකොට මම කතා කරා මෙතන අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන්, මෙතනදී කතා කරා work experience සම්බන්ධයෙන්, මෙතනදී කතා කරා ඔයාට භාෂාව ඕනේ. මෙතනදී කතා කරු ප්‍රධාන දේ තමයි ජර්මන් හරි ඉංග්‍රීසි හරි දෙකෙන් එකක් තමයි ඕනේ. ඉතින් ගොඩක් කට්ටිය අහනවා ජර්මන් විතරද ඕනේ කියලා. නෑ. ඔයා very highly qualified worker කෙනෙක් නම් ඔයාට ජර්මන් හරි ඉංග්‍රීසි හරි දෙකෙන් එකක් ප්‍රූව් කරාම ඔයාට ඇති. ඒජ් එක ඔයාගේ වයස වැදගත් වෙනවා. සහ ඔයා ඔස්ට්‍රියාවේ ස්ටඩි කරලා තියෙනවනේ. එතනදී ඔයාට මාක්ස් හම් වෙනවා. ඊට පස්සේ ඔයාට ලකුණු 100ෙන් ඔයාට මෙතනදී කියන්නේ මිනිමම් ඔයාට ලකුණු 70ක් ගන්න ඕනේ කියලා. 70ක් ගන්න ඕනේ. ඒ 70 තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම මෙතනදී එයාලා රෙඩ් වයිට් කාඩ් එක, රෙඩ් කාඩ් වයිට් කාඩ් එක, රෙඩ් වයිට් රෙඩ් කාඩ් එක ඉෂුව කරනවා. රයිට්. ඊට පස්සේ අපි යමු මේකෙදී තව විස්තර තියෙනවා මේකේ දාලා. ඊට පස්සේ අපි මේ විස්තර මොනවද කියලා බලන්න යා. right. එතකොට මෙතන තියෙනවා where to file the application for a job seeker visa කියලා. ඒක කොහොමද ඉතින් අපි මේ application එක දෙන්න ඕනේ කියලා අහලා තියෙනවා. job seeker visa එකකදී මම job seeker visa ගැන වෙනම කතා කරන්නම්. මෙතනදී ඔයාලට අනිවාර්යයෙන්ම ඔස්ට්‍රියන් එම්බසි එකට කියලා job seeker visa apply කරලා ඔයාලට යන්නේ කියලා කියනවා. ඊට පස්සේ අපිට අහලා තියෙනවා මට employment offer එකක් අපිට කොහේ හරි ඔස්ට්‍රියාවේ අපිට මෙන්න මේ very qualified workers කියන category එකේ අපිට offer එකක් හම්බුනොත් අපි මොකද කරන්න ඕනේ? So make it if you receive an employment offer during the validity period of your visa, you may apply red white card visa, that's in permanent immigration. Austria you can apply. ඒ කියන්නේ මෙතනදී කියන්නේ ඔයාට දැන් job seeker visa එකේ යටතේ ගිහිලා ඔයා මේ විදිහට apply කළා ඔයා මේ points ගන්න සපුරලා ඔයාට job offer එක හම්බුනොත් ඔයාට ඔස්ට්‍රියාවෙම apply කරලා ඔයාට ඔස්ට්‍රියාවේ job එක ලබාගෙන permanent immigration වෙන්න පුළුවන්.
ඊට පස්සේ අමතරව කියනවා ඔන්ලයින් ඇප්ලයි කරලා අන්න ඒ වගේ අවස්ථාවක් හම්බුනොත් ඔයාලට ඒ අපිට ශ්‍රී ලංකාවේ ඉඳලා අපිට ඔස්ට්‍රියන් එම්බසි එකට ගිහිල්ලා ඊට පස්සේ අපිට ඒ වැඩ කටයුතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ටික තමයි මෙතනදී කියන්නේ. ඊට පස්සේ අහලා තියෙනවා මෙතන which document to submit කියලා. ඉතින් මොනවද documents අහලා තියෙනවා. ඉතින් මේ documents ගැන දකුණු පැත්තේ තියෙන වීඩියෝ එකේ ඔයාලට පේනවා මම දාලා තියෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන්. මම මෙතන roughly කියන්නම්. ඔයාලට passport එක ඕනේ, ඔයාලට birth certificate එක ඕනේ. ඔයාලට ඔයාගේ passport photo එකක් ඕනේ. ඔයාගේ accommodation proof කරලා ඔයාලට contract එකක් ඕනේ. ඒ සම්බන්ධව මම මගේ දාලා තියෙනවා වීඩියෝස් වල බලන්න පුළුවන්. health insurance එකක් ඕනේ. ඊට පස්සේ ඔයාගේ අනිවාර්යයෙන්ම ඔයාගේ මුදල් ටික පෙන්නන්න ඕනේ. ඒතර මේ සම්බන්ධයෙන් ඔයාලට මෙන්න මෙතන මේ ඔයාට අනිවාර්යයෙන්ම ඔයාට ජොබ් එකක් හම්බුනොත් ඔයාට අපොයින්ට්මන්ට් ලෙටර් එකක් හම්බ වෙනවනේ. ඒ අපොයින්ට්මන්ට් ලෙටර් එක ඔයාගේ සැලරි එක ලියලා තියෙනවා. සැලරි එක මේ වෙනකොට ඔයාට මෙන්න මේ ඔයාට ලිවිං එක්ස්පෙන්සස් පෙන්නන්න ඔයාට යොදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට කම්පැනි එකේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක ඔෆර් කරන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක හෙල්ත් ඉන්ෂුරන්ස් එක ගැන ප්‍රශ්නකුත් නැහැ. accommodation සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට කම්පැනි එක accommodation උත් ඔෆර් කරනවා. ඉතින් ඒ වගේ වෙලාවකට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතනදී අපි සාමාන්‍යයෙන් කියනවා සාමාන්‍ය අපි මෙතන ඇප්ලයි කරන්න වෙලි high qualified workers කියන එකට ඒ වෙනකොට අපිට සාමාන්‍යයෙන් ඕනේ ඔයාගේ ග්‍රැජුවේෂන් එකක් තියෙනවා. ඔයා ඩිග්‍රී එකක් ගත්ත කෙනෙක් නම් ඔයාගේ ග්‍රැජුවේෂන් එක සර්ටිෆයි කරන්න ඔයාගේ ඩිග්‍රී එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක, ඔයාගේ ඩිග්‍රී එකේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක අන්න ඒ වගේ දේවල් ඕනේ. ඒ වගේම ඔයා වෘත්තීය අධ්‍යාපන ආයතනයකින් මොකක් හරි සහතිකයක් කරන් තියෙනවා නම් සහ ඔයා ඩිග්‍රී එකක් කරන් තියෙනවා නම් ඔයාට ඒ වගේ වෙලාවදී ඔයාට ඒක පෙන්වීමේ සහතිකයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මැතමැටික්ස් කරලා තියෙනවා නම් ඉන්ෆෝමැටික්ස්, නැචරල් සයන්ස් ඒකෝට ඒ සම්බන්ධව අනිවාර්යයෙන්ම ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එකක් තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. PhD එකක් කරලා තියෙනවා නම් මාස්ටර් එකක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධ ඔක්කොම ඩිග්‍රී සර්ටිෆිකේට් ටික ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඕනේ. ඊට පස්සේ ඔයා මං කිව්වා සීනියර් මැනේජ්මන්ට් පොසිෂන් එකේ ඔයාට සැලරි එකක් තිබ්බනම් මොකද සීනියර් මැනේජ්මන්ට් පොසිෂන් එකේ ඔයා කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ වැඩ කරා නම් එතකොට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ පේ ස්ලිප් ඒතකොට ඔයාට පඩිය හම්බුන විදිය සහ ඒ ප්‍රමාණය පෙන්නන්න ඔයා පේ ස්ලිප් නැත්නම් අපි කියන පේ ෂීට් එකක් පෙන්නන්න ඕනේ සහ ඔයාගේ සර්විස් ලෙටර් එකක් පෙන්නන්න ඕනේ. ඊට අමතරව ඔයා ඔයාලගේ ශ්‍රී ලංකාවේ අපිට ගන්න පුළුවන් මේ කම්පැනි එක කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ රෙජිස්ටර්ඩ් කම්පැනි එකක් කියලා සහතිකයක් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රූෆ් පෙන්නන්න ඕනේ මේ කම්පැනි එක කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලියාපදිංචි ආයතනයක්. ඊට පස්සේ අපි සීනියර් මැනේජ්මන්ට් එක මම වැඩ කරපු කෙනෙක් කියලා සර්විස් ලෙටර් එකකට පෙන්නන්න ඕනේ සහ අපි පේ ස්ලිප්ස් වෙන්නන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා රිසර්ච් ඇන්ඩ් ඉනෝවේෂන් ඇක්ටිවිටීස් කියලා. ඉතින් අනිවාර්යයෙන්ම රිසර්ච් එකක් කරන proof of scientific publication ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාගේ publications පෙන්නන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාට තියෙනවා අනිවාර්යයෙන්ම ඔයා ඒ අදාළ patent එකක් තියෙනවා රිසර්ච් publications තියෙනවනේ ඒ ටික ඔයා පෙන්නන්න ඕනේ. මම කිව්වාට price තියෙන්න පුළුවන් ඒ සම්බන්ධවත් ඔයා ඒ අදාළ certificates පෙන්නන්න ඕනේ. work experience අනිවාර්යයෙන්ම පෙන්නන්න ඕනේ. language skills වලට ජර්මන් තියෙනවනේ ඔයාට අනිවාර්යයෙන්ම ජර්මන් language එක ඒ අදාළ certificates පෙන්නන්න පුළුවන්. ඉතින් මෙතන ගෝහිත ඉන්ස්ටිටියුට් කියන එක තමයි මම ලංකාවේ තියෙනවා කියලා කිව්වා. ඔයාලට පේනවා. ඒ ආයතනයෙන් ගන්න certificates අනිවාර්යෙන් වැඩි. ඒ certificate එකක් හරි ඉංග්‍රීසි language එක ඔයා පෙන්නනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට IELTS නැත්නම් ඔතන TOEFL තියෙනවා. ඒ වගේම ඒ වගේ ඔයාලට වැඩ ටික ඒ ටික පෙන්න ඉංග්‍රීසි language requirements ටික පෙන්නන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට studies in Austria වලට අනිවාර්යයෙන්ම ඔස්ට්‍රියාවේ ඩිග්‍රී certificate එක ඩිග්‍රී transcript එක ඔයා පෙන්නන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒ ටික තමයි අපිට මෙතන තියෙන්නේ. right ඊට පස්සේ මේකේ කියලා තියෙනවා when will red white card will be issued කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ red white red card එක issue කරන්න නැත්නම් permanent immigration වෙන්න මෙයාලා කියන පළවෙනි requirement එක තමයි ඔයාට තියෙන්න ඕනේ Austrian company එකකින් job offer එකක්. ඒක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. job offer එකක් නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ red card එකට apply කරන්න බෑ. පළවෙනිම ඔයා job එක බලලා නැත්නම් job seeker visa එකක් යටතේ නැත්නම් student visa එකක් යටතේ කියලා after study permit එකක් යටතේ ඒ වගේ ඔයා job එකක් හොඳට බලලා ඔයාට company එකත් එක්ක deal කරලා ඔයා company එකට ඉතින් offer එක ආවට පස්සේ සෝ දෙන්න ඔයාලට මේකට apply කිරීමේ හැකියාව තියෙනවා. right ඉතින් ඒ සම්බන්ධව තමයි මෙතනදී මම කතා කරේ. ඉතින් අපි මේ කතා කරේ එක කැටගරි එකක් ගැන විතරයි very high qualified workers කියන එක. ඉතින් මෙහිදී අපි මේ මෙතන example එකක් දාලා තිනවා ඔයාලට මේක ලේසි වෙන්න. එතකොට මේක කියලා තියෙනවා 30-year-old Russian informatics graduate with 6 years of work experience and very good English language skills want to find an employment in Austria. එතකොට මෙන්න මෙයාගේ සුදුසුකම් තමයි තියෙන්නේ. මෙයාට තියෙන ඩිග්‍රී එක ඉන්ෆෝමැටික්ස් කියන්නේ මං කියවා වැඩිපුර ලකුණු හම්බ වෙන එකක් කියලා. ඉතින් එතරදී ඔයා මෙයාට හම්බෙලා තියෙනවා ලකුණු 30ක්. ඉන්ෆෝමැටික්ස් තියෙන හින්දා ලකුණු 30ක් හම්බෙලා තියෙනවා. අවුරුදු 6ක් work experience තියෙනවා. ඒවා තියෙන මං ගොඩක් හිතන ගොඩක් කරලා රෂියාවල
ඉතින් 6 වරක් දෙක එක අවුරුද්දට දෙක ගන්න 6 වරක් දෙක මෙතනදී ඔයාලට 12ක් හම්බෙලා තියෙනවා points ඒ වගේ experience වලින්. ඒ වගේම එයාගේ English language එක හොඳ නිසා එයාට ලකුණු 10ක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ එයාගේ වයස 35ට අඩු නිසා එයාට අනිවාර්යෙන්ම අවුරුදු 30යි යාට වයස වට පේනවා. ඒ නිසා ඔයාලට 20ක් හම්බෙලා තියෙනවා. ඒකට ඔක්කොම points calculate කරාම 72 points තියෙනවා. ඒ කියන්නේ 70ට වඩා වැඩි. ඒකට ඒ යටතේ එයාට ඔස්ට්‍රියාවට අනිවාර්යෙන්ම එන්න පුළුවන්. එයාට මෙන්න මේ එයාට qualifications තියෙනවා. ඊට පස්සේ එයාට තියෙන job offer එකක් හොයලා එයාට ඒක apply කරලා then permanently එයාට integrate වෙන්න පුළුවන්. ඉතින් පළවෙනියෙන්ම මෙතන කරන්න ඕන ඔයා මේක සුදුසුකම් ලබනවාද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ ඔයා සුදුසුකම් ලබනවාද කියලා බලලා then ඔයාට පුළුවන් මෙතනදී ඒ ඔෆර් එක හොයන්න. රයිට්. ඊට පස්සේ අපි යන් මේකේ දෙවෙනි ඔෆර් එකට. ඉතින් අපි මේ කතා කරේ very highly qualified workers කියන එකට. skilled workers in shortage occupations කියලා තියෙනවා. ඉතින් ඒකත් අපි යන් බලන්න. ඉතින් ඒකත් මෙන්න මේ වගේ වෙනම එකක් ඒක. ඒකෙදි criteria එකක් වෙනස්. ඉතින් ඒක හොඳට අහගන්න මොකක්ද මේ මම කියන්නේ කියලා. ඒ වගේ third country national එකකින් ඉන්නවා skilled worker කෙනෙක්. ඉතින් ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාවල සහ කැනඩාවල මෙන්න මේ skilled workers immigration කියලා තියෙනවා. ඉතින් මේක බලන්න. ඊට පස්සේ ඔයාට මොකක් හරි ස්කිල් එකක් තියෙනවා. ඔයා ඉන්ජිනියර් කෙනෙක් නම්, ඔයා ડોක්ටර් කෙනෙක් නම් අන්න ඒ වගේ දැන් මං කලින් කිව්වා මෙතන ප්‍රොෆෙෂන් එක වශයෙන් ගත්තොත් ඔයා සීනියර් මැනේජ්මන්ට් එකක ඉන්නවනේ කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ. සමහරක් වෙලාවට ඔයා ඉන්න පුළුවන් සීනියර් මැනේජ්මන්ට් එකේ. නමුත් ඔයා කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ රෙජිස්ටර්ඩ් කම්පැනි එක නෙමෙයි ඉන්නේ. නැත්තම් ඔයා සීනියර් මැනේජ්මන්ට් පොසිෂන් එක නෙමෙයි ඉන්නේ. අන්න ඒ වගේ වෙලාවක ඔයා සමහරක් වෙලාවට account වෙන්න පුළුවන්. ඔයා සමහරක් වෙලාවට මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා සමහරක් වෙලාවට ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක මොකද කරන්න කියලා අපි බලමු. ඊට පස්සේ මෙතනදී කියනවා මෙතනදී එයාලා කියනවා you are able to furnish proof of complete training or shortage occupations. ඉතින් ඔයාලට මෙතන shortage occupations කියලා තියෙනවා. shortage occupations කියලා ටික අපි බලන්න යා. පළවෙනියෙන්ම ඔයා මේ shortage occupations කියලා තියෙනවා ඔස්ට්‍රියාවේ. ඒ කියන්නේ එයාලට අවශ්‍ය jobs මොනවද කියලා. එයාලා ඒවා advertise කරලා තියෙනවා. ඒ කියන්නේ category. මේ categories ඔයාලට හොයලා ඒවට apply කරලා යාමේ හැකියාව තියෙනවා. You have received a binding job offer in Austria and prospective employees willing to remunerate with your minimum pay stipulated by law. ඒතකොට මේකෙදි කියන අනිවාර්යයෙන්ම ඔයාලට offer එකක් තියෙන්න ඕනේ ඔස්ට්‍රියන් කම්පැනි එකකින් සහ එයාලා මිනිමම් පේ එකක් තියෙනවා ඔස්ට්‍රියාවල. ඒ මිනිමම් පේ එක ගෙවනවා නම් no problem. ඔයාලට මේ ස්කිල් එක ඇතුළේ ඔයාලට apply කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මෙතනදී ඔයා ගන්න ඕන ඔයාලට පේනවා point 55යි. අපි අර very high qualified workers කියන එක අපිට point 70ක් ගන්න ඕනේ උනා. නමුත් මෙතනදී අපිට ගන්න ඕනේ point 55යි. ඉතින් අපි යම් මෙතනද qualifications මොනවද තියෙන්නේ කියලා බලන්න. මේකේ තියෙනවා completed vocational education training in shortage occupation. ඉතින් shortage occupations කොහොම මම shortage occupation ගන්න විදිහ වලට කියලා දෙන්න. ඉතින් ඒ සම්බන්ධව ඔයා සාමාන්‍ය මෙකැනික් කෙනෙක් නම්, ඔයා ඉන්ජිනියර් කෙනෙක් නම්, එතකොට ඔයා ගොඩක් වෙලාවට IT සම්බන්ධව වැඩ කරන කෙනෙක් නම්, මැනේජර් කෙනෙක් නම්, ડોක්ටර් කෙනෙක් නම්, මේ අනිත් ප්‍රොෆෙෂන්ස් ඔක්කොම ලංකාවේ තියෙන ඒවා කරන කෙනෙක් නම් යම් කිසි දැනුමක් තියෙන ඔයාට මේක බලන්න පුළුවන්. ඔයාට vocational training එකක් කරලා තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන් මාක් 20ක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට යුනිවර්සිටි එකට ඇඩ්මිෂන් තියෙනවා නම්, ඒ කියන්නේ යුනිවර්සිටි එකකට යෑමේ අර එලිජිබිලිටි එක තියෙනවා නම්, ඒ කියන්නේ ඒ රිසල්ට්ස් ඒ විදිහට තියෙනවා නම් so then ඔයාට එතනදී ලකුණු 25ක් හම්බ වෙනවා කියලා කියන. ඉතින් ගොඩක් කට්ටියට ඒ යුනිවර්සිටි එකට යෑමේ හැකියාව තියෙනවා කියන්නේ A level results. ඒ කියන්නේ A level results අපි අර දාන්නේ රිසල්ට් ෂීට් එක ඇටින් දාන විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබීමට හැකිය. ඒතකොට ඒ කියන්නේ අනිවාර්යෙන් A level pass නම් ඔයාට මෙතන ලකුණු 25ක් හම්බ වෙනවා. ඔයාලට vocational training එකක් තියෙනවා නම් ඔයාට ලකුණු 20ක් හම්බ වෙනවා. ඉතින් ඒක තමයි මෙතනින් අහන්නේ. ඒ වගේම ඔයා කියන ආයෙත් කියලා තියෙනවා completion of program of study minimum duration of 3 years at an institution of tertiary education. ඉතින් මෙතන කියන්නේ ඔයා අවුරුදු 3ක් කොහේ හරි අර vocational training ආයතනයක නැත්නම් ඔය වෘත්තීමය සුදුසුකම් දෙන ආයතනයක වැඩ කරලා තියෙනවා නම් ඔයාට මෙතන මාක් 30ක් හම්බ වෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් වැඩිම ලකුණු ගන්න පුළුවන් 30 විතර. work experience matching 1 year's qualification. work experience per year. ඒ කියන්නේ මොන හරි රටක ඔයා අරන් දිනවන working experience මෙතනදිත් ඔයාට අවුරුදු 10ක් work experience ගන්න පුළුවන්. ඒතර දෙවරක් 10 අවුරුදු 10ක් තියෙනවා නම් 20 අපිට ගන්න පුළුවන්. ඔස්ට්‍රියාවේ මාස 6ක් තියෙනවා නම් work experience මෙතන මාස 6 කියන එක අදාළ වෙන්නේ work experience තියෙනවා නම් අවුරුදු 4ක් ගන්න පුළුවන්. ඉතින් work experience තිබ්බත් ඔයාට මේක ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනදී ඔයාට German language skill එකයි English language skill එකයි දෙකම තිබ්බොත් ඔයාට ලකුණු වැඩිපුර ගන්න පුළුවන්. කලින් අපි දැක්කා මේ දෙකම very highly qualified workers ලට English or German. නමුත් මෙතන German එක ඔයාට හොඳටම පුළුවන් නම් ඔයාට ලකුණු 15ක් හම් වෙනවා. ඔයාට English හොඳටම පුළුවන් නම් ඔයාට ලකුණු
10ක් හම්බ වෙනවා. ඉතින් ජර්මන් ලැන්ග්වේජ් එකයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකයි සෙපරේට්ලි සලකලා තිබේ. ඒ කියන්නේ ඔයා මේ සාමාන්‍ය very high qualified worker කෙනෙක් නම් ඔයාට ඉංග්‍රීසි හරි ඔයාට ජර්මන් හරි තිබ්බොත් ඇති. නමුත් ඔයා සාමාන්‍ය skilled employee කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට මේ ලැන්ග්වේජ් එකම යම්තා මට්ටමකට තිබීමේ වාසියක් තියෙනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. ඊට පස්සේ මෙතන එජ් එක දාලා තියෙනවා ඔයා අවුරුදු 30ට අඩුයි නම් ඔයාට මාර්ක්ස් 15ක් හම්බ වෙනවා. අවුරුදු 40ට අඩුයි නම් ඔයාට මාර්ක්ස් 10ක් හම්බ වෙනවා. ඉතින් මේකේ ඔක්කොම පොයින්ට්ස් තියෙන 90යි 90න් ඔයාට 55ක් ගන්න වෙනවා ඔයාට මේකේ ෆුල්ෆිල් කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ ටික තේරෙන්න ඇති කියලා. ඉතින් අපි very high qualified workers ගත්තාම මේකේ තියෙන criteria එකයි මේකේ තියෙන criteria එක වෙනස්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේ criteria එක අර skill workers කියන criteria එක යටතේ යන්න නම් ඔයාට මොකක් හරි vocational institute එකකින් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාට මොනවා හරි සහතිකයක් තියෙන්න ඕනේ. සහ ඔයා අවුරුදු 3ක් වගේ කාලයක් ඒ වෘත්තීමේ අධ්‍යාපනයේ යෙදিলা ඉන්නවා නම් ඔයාට ලොකු chance එකක් තියෙනවා මෙතන ඉන්නේ ලකුණු කියලාන්න. ඊට අමතරව ඔයාට work experience තියෙනවා නම් එතනදිත් ඔයාට ලකුණු ටිකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට ජර්මන් සහ ඉංග්‍රීසි ලැන්ග්වේජ් පුළුවන් නම් එතනදිත් ඔයාලට ඇඩ් වෙනවා. අවුරුදු 30ට වඩා අඩුයි නම් මෙතනදී ඔයාලට එතනදිත් ඔයාලට ලොකු වාසියක් ලැබෙනවා. ඊට පස්සේ අපි යම් මෙතනදී සාමාන්‍ය මේවත් අපි ඇප්ලයි කරන්න ඕනේ ඔස්සියන් එම්පති එකලාගේ පරිණිම ජොබ් එකක් හොයා ගන්න ඕනේ. ඉතින් මම අර කලින් කියපු කාරණා ටික ඒ විදියමයි. නමුත් මෙහිදී මෙන්න මේ shortage occupation කියන ටික අපි හොයා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන අපිට මෙතන ඔස්ට්‍රියා wide shortage occupation and regional shortage occupations කියලා දෙකක් තියෙනවා. ඉතින් මේ යටතේ අපි identify කරන්න පුළුවන් මෙතනදී අපිට මෙන්න මේ shortage occupations කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ ඔස්ට්‍රියාවේ යාලා ඉල්ලුම් කරන යාලා ගොඩක් ඕනේ කියන jobs මොනවද කියලා අපිට බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා මෙන්න මේවා. Graduates in power engineering, technician with higher level of training for power engineering technology, agricultural equipment engineer, blackstopper, technician with the higher level of training. So ඔයාලට මේවා තියෙනවනේ යන්න පුළුවන්. Graduate engineer for data processing. එතකොට දැක්කම engineers වලට chance තියෙනවා. Specialized power engineer, technician, graduate mechanical engineers, roofers, graduate nurses. ඉතින් ඔයාලට වෙන nurses ලට මෙතනදී හැකියාව තියෙනවා. Then construction joiners, physician, graduates in weak current and telecommunication engineering, train driver. ඉතින් ඔයාලට වෙන train drivers ලටත් තියෙනවා. Concrete fitters, එතකොට pipe installers, ඒ වගේ පොඩි ඒවාටත් තියෙනවා. Electrical installers, then special graduate engineers, carpenters, special fitters, likewise cost accountant එකක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මේක සාමාන්‍ය cost accountants වල මෙතනදී එයාලා chance එකක් දීලා තියෙනවා. ඊට අමතරව මෙතන engineers වලට තියෙනවා, nurses වලට තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට පේනවා technicians වලට තියෙනවා, motor mechanics වලට, ඉතින් payroll accountants වලට, building plumbers වලට. ඉතින් මේ වගේ ගොඩාක් options තියෙනවා. ඉතින් ඔයාලට මෙතන ගිහිල්ලා ඔයාලට කැමති option එක ඔයාලට select කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට ඒක අමතරව ඒ සම්බන්ධයෙන් ඔයාලට ඒ ප්‍රොෆෙෂන් එක හොයා ගන්න වෙනවා. සහ ඔයාලට මේ මාර්ක්ස් ටික ඔයාලට ගැලපෙනවද කියලා බලා ගන්නත් ඕනේ. ඉතින් පළවෙනිම මම මේක රෙකමන්ඩ් කරන්නේ පළවෙනිම ඔයා බලන්න මේකෙදී ඔයාගේ තියෙන qualifications අනුව ඔයා highly qualified worker ද skill worker ද ඒ දෙකෙන් කැමති එක බලලා ඔයා බලන්න මේ මාර්ක්ස් වලින් ඔයාලට කොච්චරක් achieve කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ තමයි ඔයා jobs ටික හොයාගන්න බලන්න ඕනේ. එතකොට ඔයාලට මම කිව්වා jobs හොයාගන්න විවිධ ක්‍රම තියෙනවා. ඔයාලට job seeker visa එකක් ඇටතේ කියලා ගන්න පුළුවන්. නමුත් මෙතනදී අපි කියන්න ඕනේ මෙන්න මේ skill workers ලා කියන කට්ටියට මෙතන අපිට මේ job seeker visa එක දෙන්නේ නැහැ. job seeker visa එක දෙන්නේ very highly qualified workers ලාට විතරයි. ඒකට මෙන්න මේ option එක විතරයි තියෙන්නේ. skill workers ලාට දෙන්නේ නැහැ. යාන අනිවාර්යෙන්ම online බලන්න ඕනේ නැත්නම් යාළුවෙකුගේ මාර්ගයෙන් බලන්න ඕනේ නැත්නම් study කරන්න ගිහලා after study permit එක යටතේ බලන්න ඕනේ. නැත්නම් ඔයාලට මෙතන යුරෝප් වෙන country එකකට ගියාම ඔයාලට travel කරන්න ගිහලා ඒ හරහා වාගේ job එකක් වාගෙනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන example එකක් දාලා තියෙන skill worker කෙනෙක් ගැන. ඉතින් අපි කලින් කතා කරා මෙතනදී highly qualified worker ගැන example එකක් තිබ්බා. මෙතන skill worker ගැනත් example එකක් තියෙනවා. ඒතකොට මේකේ කියනවා මෙතන රූප කෙනෙක් සර්බියන් රූප කෙනෙක් තමයි ඉන්නේ. ඉතින් එයා apply කරා කියනවා මේකට. ඉතින් එයාට අනිවාර්යයෙන්ම මේක කියනවා professional training එක complete කරලා අවුරුදු 10කට වඩා experience තියෙනවා. එයාගේ අවුරුදු 29 යාට වයස. ඊට පස්සේ මෙයාට points 60ක් හම්බුණා කියලා තියෙනවා. අපි බලමු points 60 හම්බුනේ කොහොමද කියලා. එයා අර vocational training එක නැත්නම් professional training එක කරපු නිසා එයාට 20ක් හම්බුනේ. ඒතර 20ක් හම්බෙන්න නම් මෙතන ඔයාලට පේනවා සාමාන්‍යයෙන් අවුරුදු 3කට වඩා අඩු training එකක් තියෙන්නේ. ඒතකොට ඔයාලට 20ක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 10ක් experience තියෙන ඉන්න 10 වරක් දෙක එක අවුරුද්දට දෙක ගන්න එයාට 20ක් හම්බෙලා තියෙන work experience වලට. ඊට පස්සේ ජර්මන් දන්න හින්දා 5ක් හම්බෙලා තියෙන ජර්මන් ලැන්ග්වේජ් එකට.
ඊට පස්සේ යාගේ ඒජ් එකට යාට 15 හම්බෙලා තියෙන. ඉතින් ඔක්කොම පොයින්ට් 60යි. ඒතර මේකේ මිනිමම් පොයින්ට් අපිට අවශ්‍ය වෙන්නේ 55යි. අනිවාර්යයෙන්ම යාට මේකට ඇප්ලයි කිරීමේ සුදුසුකම තියෙන. ඉතින් මම හිතනවා ඔයාලත් ඒ වගේ මේක හොයාගනි කියලා. ඊට පස්සේ මෙන්න මෙතන අපිට shortage occupations කියලා අපිට මේ ටික ඔයාලා කැමති වෘත්තිය හොයලා මේ ටික ගැලපෙනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා regional shortage occupation. ඉතින් මේ වගේ එක එක පළාත් වලට අදාළව shortage occupations තියෙනවා. ඉතින් furniture maker, electrical mechanic ඒ වගේ ගොඩක් options තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන තව කැටගරි එකක් තියෙනවා other key workers. ඉතින් මේ අපි කතා කරපු very high qualified workers, skilled workers and other key workers කියන්නේ තුන්වෙනි එක. ඒ යටතේ තියෙනවා මෙතනදී other key workers. මේ key workers කියන්නේ සමහරක් වෙලාවට අපි හිතමු ඔස්ට්‍රියාවේ කම්පැනි එකකට ඕනේ යම් කිසි මැනේජර් කෙනෙක්. අපි හිතමු CEO කෙනෙක්. නමුත් එයාලා එක්ස්පෙක්ට් කරන විදිහට CEO කෙනෙක් එයාලට හොයාගන්න නෑ ඒ කන්ට්‍රි එකේ. ඒ වගේ වෙලාවකට ඔයා ශ්‍රී ලංකාවල හොඳ CEO කෙනෙක් නම් ඔයාට ඇප්ලයි කිරීම හැකියාව තියෙන ඔස්ට්‍රියාවලට. හැබැයි එහිදී මෙන්න කන්ඩිෂන්ස් තියෙනවා. ඒ වෙනකොට ඔයාට මිනිමම් වයිස් මෙතන යූරෝ 3330ක් ඔයාට මාසෙට ගෙවන්න ඕනේ. ඉතින් මේක ඉතාලම කියලා සැලරි එකක්. සාමාන්‍ය මං හිතන්නේ මේක ලක්ෂ 7-8කට කිට්ටු වෙන සැලරි එකක්. ඉතින් ඒ වගේ පේ කරනවා. අවුරුදු 30ට වඩා අඩු වෙනා 2775ක් ගවන්න පුළුවන්. ඒ වගේ කී වර්කර් කෙනෙක් නම් ඔයා ඒ කියන්නේ ඉහළ පොසිෂන් එකක ඉන්න කෙනෙක් නම් ඔයාටත් මෙතනදී ඒ වගේ තැනකට යෑමේ හැකියාව තියෙනවා. ඉතින් eligibility criteria එක මෙතන දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම vocational professional training එකක් ඕනේ. ඒක 20ක් ලකුණු දෙනවා. university admission එකට eligibility නම් 25ක් දෙනවා. අවුරුදු 3ක professional training එකක් තියෙනවා නම් 30ක්. work experience කලින් කිව්වා වගේම අවුරුද්දකට දෙක ගන්න ඔයාට අවුරුදු 10ක් තියෙනවා maximum ගන්න පුළුවන්. ඔස්ට්‍රියාවල තියෙනවා work experience point 4ක් හම්බ. ඊට පස්සේ ඔයාට German language skill ඔයාට ඉපරිම තියෙනවා නම් 15ක් ගන්න පුළුවන්. English language skill 10ක් ගන්න පුළුවන්. එතකොට ඔයාගේ අවුරුද්ද 90 අවුරුදු 30ට අඩුයි නම් ඔයාට 15ක් හම්බ වෙනවා. ඔයාට 40ක් නම් 40ට අඩුයි නම් 10ක් හම්බ වෙනවා. එතකොට මෙතන 90ෙන් මෙතන ඔයාලට පේනවා සම්පූර්ණ 90ෙන් ඔයා ගන්න ඕනේ 55යි. නමුත් ඔයාලට මෙතන පේනවා bonus point for professional athletes and professional sport coaches. ඉතින් ඔස්ට්‍රියාව කියන රට ගත්තාම එයාලා මේ වෙනකොට ගොඩක් වෙලාවට professional athletes ලා ඒ කියන්නේ ස්පෝර්ට්ස් කරන කට්ටිය ලොකු තැනක් දීලා තියෙනවා. ඒ වගේ professional sport coaches. professional sport coaches ලාට bonus එකක් දෙනවා. ලකුණු 20ක් එයාලා already දෙනවා. ඒ කියන්නේ ඔයා sport coach කෙනෙක් නම් ඔයා professional athlete කෙනෙක් නම් ඔයාලා ලකුණු 20ක් අනිවාර්යෙන් හම්බ වෙනවා. තව 35යි ඔයා ගන්න තියෙන්නේ. ඒ 35 ඔයාලා අවුරුදු 30ට අඩුයි නම් ඔයාට 15ක් හම්බ වෙනවා. තව 20යි ඔයා ගන්න ඕනේ. ඒතර ඔයා මොන හරි ට්‍රේනින් එකක් කරලා දෙනවා. මේ 20 මෙතනින් ගත්තා. ඔයාට ඔස්ට්‍රියාවට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. right. ඊට පස්සේ අපි ගමු fourth category එක graduates of Austrian universities and universities of applied science. ඉතින් මම graduates of Austrian universities and universities of applied science කියන්නේ ඔස්ට්‍රියාවට ස්ටුඩන්ට් වීසා එකේ යටතේ ගිහිල්ලා ඉගෙනගෙන අන්න එහෙම ග්‍රැජුවේට් වුණ කට්ටිය තමයි මේ කියන්නේ. ඉතින් අපර පැත්තේ දාලා තියෙනවා කොහොමද ඔස්ට්‍රියන් යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඒක බලලා ඔයාලට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී අපිට අනිවාර්යයෙන්ම මෙතනදී මම කියන්න ඕනේ මේ වගේ කියන්නේ ඔස්ට්‍රියාවේ යුනිවර්සිටි එකක ඉගෙන ගත්ත ළමයට අනිවාර්යයෙන්ම හයර් ප්‍රයොරිටි එකක් දෙනවා. සහ මෙතන දෙනවා මේකේ අපිට resident permit to search for employment or start a business. ඒ කියන්නේ ඔයාගේ ඩිග්‍රී එක ඉවරුනාම ඔයාට දෙනවා අවුරුද්දක නැත්නම් 12 months visa එකක් job ඒ කියන්නේ job එකක් හොයාගන්න. ඒ කියන්නේ job seeker visa එක වගේ ඔයාට work permit එකක් දෙනවා. ඔයාට මේ work permit එක හරහා job එකක් හොයාගන්න පුළුවන් ඔයාගේ studies ඉවරුනාට පස්සේ. ඒ ඉවරුනාට පස්සේ ඒ කාල සීමාව ඇතුළත ඔයා job එකක් හොයාගත්තොත් ඔයාට අර point system එක apply වෙන්නේ නැහැ. ඒතකොට මෙතන තියෙනවා if this 12 period you receive an employment offer from the specified employer, then you can apply red by red card without a labor market test. එතකොට ඒක කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනදි කියලා තියෙනවා for graduates there is no point system. ඒතකොට point system එක මෙතනදී අදාළ වෙන්නේ ඔස්ට්‍රියාවේ graduate කෙනෙක් නම් ඔස්ට්‍රියාවේ ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔයාට point ගැන වද වෙන්න දෙයක් නැහැ. ඔයා job එක හොයාගත්තා නම් ඔයාට ඒ රටේ permanently immigration වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඔය points ගැන හිතන්න නැහැ. ඔයාට ඔස්ට්‍රියාවේ graduate කෙනෙක් නම් points කියන දේ ඔයාට අදාළ නැහැ කියන එක තමයි මෙතනදී ඔයාට අපි පළවෙනියෙන්ම කියන්න ඕනේ. ඉතින් මම කිව්වේ මේක තමයි අපි මම නම් recommend කරන්නේ ස්ටුඩන්ට් වීසා ගියොත් ඔයාට point system එක නැහැ. ඔයාට කෙලින්ම ඔයාට apply කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මෙතනදී ඔයා ඔයා very qualified worker කෙනෙක් නම් ඔයා ඒතකොට category එක වැටෙන්නේ very high qualified workers කියලා. එතකොට මෙතනදී අපි ගත්තා skill workers කියලා. ඊට පස්සේ මෙතනදී අපි ගත්තා other key workers. මෙතන other key worker කෙනෙක් example එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්.
ඉතින් ග්‍රැජුවේට් ගැන තියෙනවා. ඉතින් ඒ වගේ අපි කතා කරේ කොහොමද අපි ඔස්ට්‍රියාවේ PR එකට ඇප්ලයි කරනවා නැත්නම් පර්මනන්ට්ලි අපි ඉන්ස්ටේට් වෙනවා නම් මොනවද තියෙන ඔප්ෂන්ස් කියලා. ඉතින් ඔප්ෂන්ස් කියන්නේ අනිවාර්යයෙන්ම ඔප්ෂන් කීපයක් තියෙනවා. අපි එකක් කතා කරා very highly qualified workers කියන එක. ඉතින් very highly qualified workers කියන්නේ ඒකට වෙනම criteria එකක් තිබ්බා, point system එකක් තිබ්බා. සහ ඒකට අපි අදාළ කරුණු ගැන අපි කතා කරා. skill workers ගැන කතා කරා, other key workers ගැන කතා කරා, graduates of Austrian universities ගැන කතා කරා. මෙතන මම self employed key workers and startup founders කියන ගැන කතා කරන්නේ නැහැ. හේතුව වෙන්නේ මේ ඒ කියන්නේ බිස්නස් එකක් ඔයා ගිහලා ඔස්ට්‍රියාවේ ස්ථාපනය කරන්න. ඉතින් මේ වගේ බිස්නස් එකක් ස්ථාපනය කරන්න ඔයාලා huge capital, ලොකු capital ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සහ ප්‍රාග්ධනීය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ එකක් ගොඩක් වෙලාවට impossible. සහ ඒක පුළුවන්. ඒ කියන්නේ ඒක හැමෝටම බෑ. ගොඩක් දෙනෙක් බලන්නේ job එකකට ගිහලා permanent වෙන්න job එකක් startup කරන කට්ටිය අඩුයි. job එකක් startup කරන්න ඕන මම කියන්නේ ඔස්ට්‍රියාවට permanently integrate වෙලා ඒ හම්බෙන සල්ලි වලින් ආ job එකක් start කරන්න හොඳයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ඉතින් මෙතනදී අපි කතා කරේ මෙන්න මේ very high qualified skill workers ලට අපි කොහොමද මේක අපිට apply කරන්න. මම මෙතන documents ගැන කතා කරා. ඉතින් මේ ගොඩක් කට්ටියන මේ same documents ඒ වගේම ඔයාලා skill workers ලට යනකොට මෙතනදී ඒ අදාළ දැන් ඔයා මෙතන කියන certificates ටික ඔක්කොම prove කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඔයාලා vocational training එකක් තියෙනවා. ඔයා ඒක prove කරන්න ඕනේ. work experience prove කරන්න ඕනේ. German language prove කරන්න ඕනේ. English language prove කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේකට අනිවාර්යයෙන්ම ඔයාලට written evidence තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතන බලන්න පුළුවන් කොහොමද අපිට apply කරන්න කියලා. ඉතින් මේ apply කරන part එක අනිවාර්යයෙන්ම මම කරනවා